නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවමෙකෝ භික්ඛවේ අපකාතේ සත්තා ය සංවිග්ගා යෝනිසෝ පදහන්ති අතකෝ ඒතේව සත්තා බහුතරා ය සංවිග්ගා යෝනිසෝ න පදහන්තිති. ධර්මානුශාසනාවෙහි සදහවර දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොතේ ධර්මානුශාසනාවක් සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහවතුනි, අනුග්‍රහක බවතුන් මට ඉදිරිපත් කරලා තිබෙනවා මෙන්න මෙහෙම දෙයක්. ජම්බුදීප පෙయ్యాల මාතෘකාව යටතේ ස්වාමින් වහන්සේගේ අභිමතයේ පරිදි ධර්මදේශනයක්. දැන් ශ්‍රාවක ඔබට මගේ ධර්මදේශනා මාලාවේ ජම්බුදීප පෙయ్యాලේ මතක ඇති. මේ යටතේ මා ධර්මදේශනා මං හිතන්නේ 12ක් විතර කරලා තියෙනවා. ඒකේ අර්ථයත් හඳුන්වා දීලා තියෙනවා මතක ඇති ඔබට. දඹදිව පවතිනා වූ විෂමතාව දෙකක් ගත්ත බුදුන් වහන්සේ ඒ පුද්ගලයන්ට උපමා කරනවා. රමණීය සුන්දර තැන් ඉතා ටිකයි, රමණීය නොවූ අසුන්දර තැන් ඉතා විශාලයි. ඒ සදහම් මග තේරුම් අරන් හැසිරෙන අයගේ පැත්ත ටිකක් කරලා අනිත් අය විශාල බවට පත් කරගන්න එක තමයි මේ කරන්නේ. අර පෙయ్యాల කියන වතේ තේරුම අර මුලදේම දිගටම කියනවා කියන්නේ. ඒ වගේ අන්න ඒ වගේ තමයි කියන එක තමයි ඒව මේකෝ කියලා කියන්නේ. මේ ඒවම එක්කෝ යටතේ තියෙන සමහර පද මම ගත්තේ නැහැ. මොකද සමහර දේවල් වත්මන් සමාජයට අදාළ නැහැ. එහෙම වුණාම අපි කොටස් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම බොහෝ විට සමහර දේවල් එක සමාන නම් එහෙම වුණාමත් ගන්නෙ නැහැ. මේක මම ඉතා සරල තැනකින් පටන් අරන් ගැඹුරට යමින් හිටියේ. මේ ගැඹුරුම තැන් තව එකක් දෙකක් තුනක් තමයි කියන්න තියෙන්නේ. එතකොට ආපහු මේ ජම්බුදීප පෙయ్యాලේ වෙනට ඊට එහා තියෙන පෙయ్యాලයක් හරි නැත්නම් තව වග්ගයක් හරි තමයි තෝරගන්න වෙන්නේ. දැන් මේ ධම්මකාමී ධර්ම මාර්ගයේ පෝරණය කරන්නා වූ පිරිසගේ අල්ප බව සහ එහි නොයන පිරිසගේ බහුතර බව පෙන්වන්නට යොදාගත්ත තවත් කතාවක් මේ තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕන මේ සංවිග්ගෝ යෝනිසෝ පදහන්ති සංවිග්ගෝ යෝනිසෝ න පදහන්ති කියන පද දෙක විතරයි මේකේ. ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ වැදගත්කම තියෙන්නේ. සමහරට ඉතින් ඔබ ඔය සංවිග්ගෝ ලෝමහට්ට ජාතෝ කියන පදේ කොහෙන් හරි අහලා තියෙන්නත් පුළුවන්. සමහර විට මේ පරිවර්තනය කිරීම වල අර්ථය ජනිත නොවන වෙලාවල් තියෙනවා අදාළ. එතකොට ඉතින් මම මේක කීප වතාවක් බලලා හදලමත් කියනවා. මේකත් එහෙම එකක් තමයි. එවමෙකෝ භික්ඛවේ කියලා තිබෙන නිසා ආමන්ත්‍රණය භික්ෂුන් වහන්සේලාට මහන්නේ අන්නේ වගේ තමයි. කිසියම් සත්ව කෙනෙක් අර අප මින් පෙර දේශනාවේ සඳහන් කළ පරිදි කාමයේසනාව නැත්තම් කාම්සෙවක කෙරෙහි කලකිරුණාද? සමාජයේ හිතන විදිහේ කලකිරීමක් නෙවෙයි. තථාගතයන් වහන්සේ අදාළ පරිදි අසාර නිස්සාර බව දැකීම තුළින් ඒකට එකතු වෙන්න තියෙන අකමැත්ත තමයි මේ සංවිග්ගෝ කියන වචනින් කියන්නේ. එතකොට ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ එහෙනම් මොකද වෙන්න ඕන? ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේ හඳුන්වා දෙනවා උපාය මාර්ගයක්. අනේ උපාය මාර්ගික වශයෙන් ප්‍රධාන වීරිය වඩන එක තමයි මේ සංවිග්ගෝ යෝනිසෝ පදහන්ති කියන්නේ. යෝනිසෝ ආයනිසෝ පද දෙක තියෙන තැන් ආශ්‍රයෙන් මම ඔබට වින් පෙරත් පෙන්නලා තිබෙනවා. අයෝනිසෝ කියන සූත්‍රයේ මේ ත්‍රිපිටකයේම තියෙන එකක්. මේක සඳහන් කරන්නේ මිනිසුන්ගෙන් වෙන් වුණා වූ දුරස්ත වනාන්තර වලට යන අය සම්බන්ධයෙන්.
අයෝනිසෝ සූත්‍රය කියන්නේ ඒක තමයි. ඒක පෙන්නනවා හරියටම හරියම අපි කතා කරන කතාව. ඒ ගියායට උපන් කාම විතර්කය, උපන් ව්‍යාපාද විතර්කය, උපන් විහිංසා විතර්කයට දරා ගන්න පුළුවනිද? එකතු නොවී ඉන්න පුළුවනිද? පුළුවන් නම් විතරක් යන්න, බැරි නම් යන්න එපායි කියලා. මන්දයත් ගඟට පනින එක, සිවිදිනසා ගන්න එක, තව මොනවා හරි දෙයක් කරගන්න තැනට විකෘති වෙන නිසා දරා ගන්න බැරුවම. එතකොට දැන් අයෝනිසෝ කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට රැවටෙන එකට. එතකොට දැන් මෙතන පෙන්නන්නේ යෝනිසෝ පදහන්තිනේ. ඒ කියන්නේ උපක්‍රමශීලීව ඒකට පෙන්වා දුන් වහන්සේ කිසියම් ආකාරයක අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක්. ඒක තුළ නැවත නැවතත් එය බලන එක, නැත්නම් එසේ නැවත නැවත බලමින් වාසය කරනවා ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ප්‍රධාන වීරිය ඉතින් ගත්තාම තව ටිකක් එහාට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සම්‍යක් ප්‍රධාන කියලා ගත්ත හැකියි. නමුත් එහෙම ගත්තට ඒක පාසල් මට්ටමින් පාඩම් කරපු කියන අර්ථය ගන්නත් එපා. ඒක අපේ මට්ටමට තේරුම් ගන්න ඕන. එතකොට ඊළඟ පදේ තමයි මම අර පෙන්නන දුර්ලභම පවතින්නේ. ඒ බඳු පිරිස අල්පයි කියලා කියනවා. එසේම යම් සත්ත්ව කෙනෙක් දැන් මේක කියන විදිහට කලකිරුණා වූ නුවණින් වැර නොඩත්ද ඒ සත්‍යව බහුතරය. එතකොට කලකිරලා වැර වඩන්නේ නැහැ කියන එක කියවෙනා වගේ තමයි ඒකෙන් පෙන්නන්නේ. නමුත් කලකිරලා වැඩ වඩන්නේ නැහැ නෙමෙයි ඒක කියන්නේ. මේකෙන් අපට හොයා ගන්න පුළුවන් ඒක. කලකිරෙන්නේ නැහැ උන්. කලකිරෙන්නේ නැති නිසා උපක්‍රමශීලීව වැර වඩන්නේ නැහැ කියන එක. කලකිරුණොත් අනිවාර්යයෙන්ම වැර වඩනවා. කලකිරලා වැඩ වඩන්නේ නැහැ කියන එක නෙමෙයි, කලකිරෙන්නේ නැති අය ඊට පස්සේ එහෙම නෝන භාවිතා කරලා ප්‍රධාන වීරිය වඩන්නේ නැහැ. මේ කතා කරන්නේත් පෘථග්ජන සහ ආර්ය සමාජය පිළිබඳව. ඒ කලකිරෙන්නේ නැති, ප්‍රධාන වීරිය කරන්නේ නැති, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උපාය නොවන භාවිතා කරන්නේ නැති අය නැවත නැවතත් සසරටම යනවා. සසරම හදනවා. සසර හදන්න හේතු වෙන්නා වූ විතර්කණයට එකතු වෙනවා. ඒක තමයි මේ සමාජය අපට දකින්න තිබෙන්නේ. මම මේ පසුගිය ධර්ම දේශනාව වගේක් කරමිනුත් ඔක මතක් කළා. රජයට එක විදිහකට වැරද්දක් පේනවා, නීතියට තව විදිහට වැරද්දක් පේනවා. ඒ නිසා ඒ නීති රාමුන් තුල වැරදි කරන අය සඳහා පාලනයට දඬුවම් කරනු ලබනවා. ඔවුන්ගේ නීතිය සකස් වෙලා තිබෙන්නේ මෙලොව වශයෙන් ජීවත් වෙලා මරණතුරු කාලය තුල තමයි මේ සියල්ල එතනින් එහාට මොකුත් නැහැ කියලා. ඒ අනුව ඔවුන් පුද්ගලයන් හික්මවා ගැනීම සඳහා දෙතිස්වද ඒ කාලේ නම් යටතේ දඬුවම් ක්‍රම පාවිච්චි කරලා තිබෙනවා. සමාජයක් දකින්නේ යම් කිසි දෙයක් කරපුවම පුද්ගලයා වැරදි කියලා. නීතියක් දකින්නේ ඒක තමයි. අපි ඔවුන්ට ඒ සීමාවේ ඉන්න දෙමු. වැරදි කියන්නේ නැතුව. නමුත් තථාගතයන් වහන්සේ කොහොමද දකින්නේ? තථාගතයන් වහන්සේ මේ පුද්ගලයා විවරණ කිරීමේදී මේ පුද්ගලයාගේ අතපය හැසිරීමට මුල් වෙන්නේ අතපය කියලා කියන්නේ නැහැනේ. සිත මුල් වෙනවායි කියලා. සිත මුල් වෙනවා කියන කාරණාවේදී සිතට උපදින ඒ මොහොතේ උපදින හැඟීමයි මේ වැඩේ කරවන්නේ කය වචන ලවා. එතකොට මිනිසුන් අතින් වැරදි වෙන්නේ නැහැ. මිනිසුන් කාම විතර්කයට වහල් වුණාම, ව්‍යාපාද විතර්කයට වහල් වුණාම, විහිංසාව විතර්කයට වහල් වුණාම ඔවුන් වැරදි කරනවා. බලන්න කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කේ නම් ලෝ වැරදි කරන්නේ. ඒක නොකරන්න සිහිය දියුණු කරගත්තොත් එහෙනම් මේ ලෝකේ කොච්චර හොඳ වෙයිද, ලස්සන වෙයිද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ මිනිසා හදන හැටි. බය ගන්නලත් නෙමෙයි, දඬුවම් දීලත් නෙමෙයි. මේ ඔබ එකතු වෙන එකේ අනාගත විපාකයේ මේ පැත්තට දුක් විපාකයේ පෙන්නනවා. ඒ වගේ මේකෙත් තියෙන අසාරත්වයක් පෙන්නනවා.
ওই පාරේ ගියාට එච්චර හොඳ දේවල් හම්බ වෙන්නේ නැහැ වෙළඳාමේ මේ පාරේ යන්න කියලා වෙළඳාමට හොඳ පැත්තක් පෙන්වනවා වගේ මිනිසාට අවංක කිරීම තුළින් වර්තමාන මිනිස් සමාජය තුළ ඒ වර්තමානයේ බුද්ධ කාලේ නම් එදාට මහින්දාගමනේ නම් එදාට බුද්ධ ජයන්තිය නම් එදාට අද නම් අදට තවත් අතර පන්තික නම් එදාට ජනිත වෙන්නා වූ සමාජයේ ගැටුම් වලින් අවම කිරීම සඳහා තමයි තථාගත බුදු පියාණන් වහන්සේ මිනිසාට මේ ධර්ම න්‍යාය දීලා තියෙන්නේ. එවිට මා දකිනවා මැරිලා දකින නිවනක් සඳහා කෙනෙක් පෙරම් පුරන්න ගත්තොත් අනාගත බුදුවරුන් දකින්නට යන කෙනෙක් පෙරම් පුරන්න ගත්තොත් ඔවුන් මේ ත්‍රිවිධ විතර්ක පිළිබඳව විමසිල්ලක් නැහැ. ඒ වගේ උපායශීලීන් වලින් ප්‍රහාණය පිළිබඳ උත්සාහයක් ඔවුන්ට නැහැ. අන්න එහෙමයි මේ පෘථග්ජන කියන සමාජය මිනිසා හොඳ කරන්නා වූ ධර්මයෙන් ඈතට ගිහින් තියෙන්නේ. මිනිසා වඩාත් හොඳ අහිංසක නැත්නම් අවංක මිනිසෙක් බවට පත් කරන්නට අනුගමනය කරන්න ඕන වූ ධර්මපරයයන් ඈතට ගිහින් තියන්නේ අන්න එහෙමයි. එවිට ඉතින් පවේදී වැඩිපුර ව්‍යාපාද විතර්කේ භාවිතා වෙනවා ඇති කාම විතර්කයයි වෙනස් ආකාරයෙන් පිනේදී කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි බලපානවා. ධානයේදී නම් ව්‍යාපාද විතර්කේ වගේ දේවල් යටපත් වෙලා තිබෙන්නේ. නමුත් එතන කාම ලෝකයට අදාළ කාම විතර්කයේ වෙනුවට ධාන කාම විතර්කයක් තියෙනවා. කාම ලෝකේ රූප ශබ්ද ගන්ධ රස වලට නෑ උන්ට තියෙන කාමය. එහෙම අරමුණු රූප ශබ්ද ගන්ධ රස වලට නෙවෙයි. නමුත් උන් ලබාගත්ත සංසුත් සමාධියට. මෙන්න මේ නිසා මේ වර්තමානයේ කෙරෙන්න ඕන දේ මිනිසුන්ගේ සිත් වලින් බැහැරවීමම සමාජයේ සාරධර්ම ගති ලක්ෂණ පරිහානියට පත්වීමෙන් මිනිස් සමාජය අවුල් සහගත වෙන ව්‍යාකූල වෙන මිනිසන් දුක් විඳින ස්වභාවය මිනිසා විසින්ම වැඩි කරගන්නවා. ඒ තමයි අර බහුතරා සත්තාගේ පැත්තේ ඉරණම. ඔවුන් කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැත්නම් උපාය නෝනක් තුළින් ප්‍රධාන වීරිය කරන්නේ නැහැ. ඒ පිළිබඳව මං හිතන්නේ වැඩිපුර විස්තර දෙන්න අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. මොකද අපි හැමදාමත් මේ පැත්ත කතා කරනවා. මේ පැත්තට ටිකක් අඩු කාලයක් දෙන එක තමයි දැන් වටින්නේ. සමස්ත සමාජය තුළ සිදුවීම් පවතින දේ වෙනුවට මේ ඊයේ අපකාසේ සත්තා අල්ප වූ සත්ත්ව ප්‍රමාණයක් යා යුතු මග තථාගතුන් වහන්සේ පෙන්වන යා යුතු මග ගන්නට අදාළ උපාය කෞශල්‍යින් යුක්ත වෙන එක උපායශීලී වෙන එක සහ අනුසුර ප්‍රධාන වීර්ය වඩන එක. අපි හමුවට යම් පිරිසක් එන්නේ හෝ අපගේ ධර්ම දේශනා ප්‍රේ කරන්නේ හෝ ඒ ආත්ම වශයෙන්ම ඔය කියන්නා වූ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවෙන් මිදෙන්න කැමති අය. ආත්ම වශයෙන්ම මේ සංසාර ගමනේ සැප හොයන යනවට වඩා දැන් හොයන ආපු පැත්තක් තිබෙනවා. කොතරම් කල්ද කියන්න බෑ. අදේ සියල්ල නෑනේ. තිබෙනවා වගේ පේනොන්ට අදේ සියල්ල නෑ. ඉදිරියටත් එහෙම තමයි. ඒක කොතරම් කල් ගිහින් බැලුවත් අර දෙවිය තුතුණන් පස්සේ දිව්‍ය ලෝකේ ඉඳලා දැන් ඊට පස්සේ දිව්‍ය ලෝකයක් යාට නෑනේ ආයේ. ඒක හීනයක් විතරයි. අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් වෙනකොට අර අප්පකා සත්තා මොනවද දැනගන්නේ? අල්ප සත්‍යෝ. ඔවුන්ට මේ විතර්කණය පිළිබඳ අවබෝධයක් ලැබෙන්න වෙනවා. ඒ මොහොතේදී අප හැසිරෙන්නේ අපට සමාජයේ පෙවුනට පුද්ගලයෙකුගේ හැසිරීම රටාව වෙනස් වෙනවයි කියලා ඒ විතර්කයේ බලපෑමට යටත් ඒ විතර්කයට අහු වෙලා එක කෙනෙකුට පෙනෙනවා නම් තේරෙනවා නම් උගතෙක් වුණයි කියලා ධනවතෙක් වුණයි කියලා බුද්ධිමතෙක් වුණයි කියලා තවත් වෙනත් පැති වලින් දියුණුණයි කියලා ඒවායේ ප්‍රතිලාභ ඔබට සහ සමාජයට ලැබෙන්න පුළුවන්. නමුත් දුප්පතාගේ සිට පොසතා දක්වා උගතාගේ සිට නුගතා දක්වා තව වෙනත් ඒ වගේ පැති වලින් ගත් කල
ඉහළ පහළ ભેදයකින් තොරව ඒ තැන්වල මේ විතර්කය නිසා ජීවිතය අවුල් කරගන්නවා. ජීවිතේ අසමගි කරගන්නවා. ජීවිත සම්බන්ධතා පළුදු කරගන්නවා. ජීවිතේ ඝාතනයකින් කෙලවර කරගන්න ලබනවා. ජීවිතේ පව් පුරවා ගන්නවා. පරලෝ යන ගමනේදී දුගතිගාමී වෙනවා. මන්දයත් මේ විතර්කණය කියන එක පිළිබඳව පාලනයක් නැතිකම. ඒක වැරදි බව දන්නේ නැතිකම. වැරදි බව පිළිගන්නේ නැතිකම. දැන් ඒකට තථාගතයන් වහන්සේ තියලා තියෙන නම මොකද්ද? ඒ අපි දකින තැන ඒක නෑ. නමුත් ඒ ආශ්‍රයෙන් හදන්න ඕන. දැන් අදාළ මාර්ගයේ තිබෙන තැන ඒකට පෙන්වන්නේ පහාන සංඥා කියලා. එසේනම් මේකේ අනිත් පැත්තට අපහාන සංඥා කියන්න වෙනවා. කවදද මේ බෞද්ධ සමාජය පිළිගන්නේ? ඔවුන් ඉන්නේ අපහාන සංඥා නම් වූ වැරදි පාරක බව. ඒ වැරදි පාර ගියාම හමු වෙන්නේ වැරදි ප්‍රතිඵල බව. ඒ වැරදි පාරේ යාම බාහිරෙන් මොනවෙන් දියුණුණත් අධ්‍යාත්මිකෙන් පරිහාන ධර්මයක් බව. අනේක තේරෙන්න ඕන කෙනෙකුට. මේ තමන්ම අනුගමනය කරන ක්‍රියාමාර්ගය තුළ තමන්ගේ චිත්තාභ්‍යන්තරය අපිරිසුදු වීම තුළින් තමයි මේ දුක් එන්නේ කියන කාරණාව කෙනෙකුට තේරෙනකොට ඒ පරිහානිය මාර්ගය අතහැර දම අනිත් පැත්තට එන්න ඔහුට කල්පනා වෙනවා. මන්දයත් බුදුදහම ඉගැන්වීමට අනුව අමාරුවේ වැටෙන්නේ තමා විසින්මයි, ගොඩ එන්න ඕනත් තමා විසින්මයි. අන්නේ ප්‍රධාන වීරිය කියන කාරණාව වැදගත් වෙන්නේ මෙතනදී තමයි. පාරක් තියෙන නිසා යනවා. කිලෝමීටර් 20ක් විතර ගියාපම කාගෙන් හරි අහලා දැනගන්නවා වැරදි පාර කියලා. දැන් 20ක් මාපහු වෙන්න ඕනනේ. අනේ වගේ මේ සාමාන්‍ය සමාජයේ පුද්ගලයා ජීවන ගමනේදී කාම විතර්කයේ සහ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ බලවත් කරමින් වැරදි පාරක එනවා. ඊට වඩා අදට වඩා හෙටට මේක උපදිනකොට බලවත්. බලවත් වෙන තරම ඒක පාලනය කරගන්න ඔහුට බෑ. ඔහුගේ අතපය වචන ඉන්පසු හසුරුවනු ලබන්නේ ඔහු විසින් නොව මේ ත්‍රිවිධ විතර්කයේ විසින්. එතකොට මම වෙන්නේ මයන්නත් නෙමේ, කයන්න යන්නත් නෙමේ, අදාළ විතර්කයට හසු වීම. ඔන්න බුදුරජාණන් වහන්සේ පෘථග්ජන සමාජය කියන එක විවරණය කරන හැටි. මේ හිතට එන අදහස ක්‍රියාත්මක කරන්නට මහන්සි වෙලා. එතකොට තථාගතයන් වහන්සේ මේ කරුණ පැහැදිලි කර දෙමින් ඔය මාවත භවගාමී මාවතක් කියලා දෙනවා. ඒක හැමදාම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් භවගාමී මාවත. නමුත් බුදුරෙකුගේ කරුණ පැහැදිලි කිරීමකින් පරිබාහිරව මිනිසුන් අතර හෝ වෙනත් කොතනක හෝ තලයක භව නිරෝධගාමීත්වය අනුගමනය කරන්න බැරි වෙනවා. අන්න බුද්ධෝත්පාදයක උන්වහන්සේ වැඩ සිටියේ හෝ පසු කාලීනව. රාප්පකාතේ සත්තා කියන්නේ මෙන්න මේ කොටස තමයි මේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට උපායශීලී බව කියලා කියනවා. සම්මා වායාමට ප්‍රධාන වීරිය කියලා කියනවා. දැන් අපි කතා කරන්න ඕන අප වෙනුවෙන් කරන්න ඕන මේ කටයුත්තනේ. දැන් අපට අපි පිළිබඳව අවබෝධයක් විවරණයක් තිබෙනවද? කායික වශයෙන් අපි පුද්ගලයෙක් වුණාට පුද්ගලයාගේ අතපය හැතරීම් සියල්ල සිදු කරනු ලබන්නේ සිත විසින් කියලා. ඒ සිතේ උපදින හැඟීම් එකින් එකට වෙනස් වෙනවා මිය යනවා කියලා. මුහුණුවර හෝ කටහඬ හෝ හැතරීම් රටාව අතපය වෙනස් වෙන්නේ මේ ඒ තියෙන හැඟීම් වල තියෙනා වූ
රළු සිනිඳු බව අනුව බව කියලා. යම්තාක් රළු බවක් හෙවත් ඕලාරික බවක් ඇත්නම් එය ඔබ මව්කුසෙන් බිහි වෙනකොට ගෙනාවේ නැති පස්සේ කාලෙක හදාගත්ත වරදක් කියලා. ඒ සත්‍ය නිත්‍ය සදාකාලික දෙයක් නොව වෙනස් කළ හැකි දෙයක් කියලා. ඒ විතර්කණයට එකතු වීමයි අපිට දුක් ගෙනත් දෙන්නේ කියලා. අපි තා පොඩ්ඩක් එක තේරුම් ගන්න බලමු. කාම විතර්කයේ කොහොමද දුක් ගෙනත් දෙන්නේ? ව්‍යාපාද විතර්කයේ කොහොමද දුක් ගෙනත් දෙන්නේ? මා දකින්නේ මෙහෙමයි. ප්‍රාණඝාතයේ තියෙන්නේ මොකටද? දේශසහගතව මරණ දෙන ආසාව නැත්නම් සත්වයේ සම්බන්ධයෙන් ගත මාංශයට තියෙන ලෝභය. එතකොට ඒකට කියන්නේ කාමයේ නේද ආයෙත්? කාම විතර්කය. හොරකම් කරන්නේ මොකටද? ඒන් ලැබෙනා වූ ප්‍රයෝජනයට වාසියට තියෙන ලෝභය. එහෙනම් හොරකම තියෙන්නේ කාම විතර්කයේ තුල. දීලා තියෙනා වූ ආචාරශීලී කාමයට ඉක්මවා යමින් මිත්‍යාචාර පාවිච්චි කරන්නේ ඒ කාම විතර්කයම නෙමෙයිද එතකොට? එතකොට ඒකත් කාම විතර්කය. බොරු කියන්නේ මොනවා හරි වරදකින් ගැලවෙන්න නැත්නම් වාසියක් ලබා ගන්න. එතකොට ඒකේ පවතින්නේ කාම විතර්කේ නැත්නම් ආස්වාදේ. මත්පැන් පානය කරන්නේ. ලෝකේ තියෙන දුක් අමතක කරන්න මොකක් හරි ඒකේ තිබෙන බව යටපත් වෙලා යන ස්වභාව සහ නැත්නම් ඒ මොකක් හරි ඒ ලැබෙන ප්‍රතිඵලයට තිබෙනා වූ ගිජුකම. ඔන්නෝම ශික්ෂාපද පහ පුරාම කාම විතර්කයේ තිබෙනවා. කැමති ආකාරයෙන් යම් ආකාරයක කැමති වෙන්නේ වැරදි කරන්නට ඒ නිසා. ඒ වගේම එදිනදා ජීවිතයේදී අවු හෝ වැස්ස සමාජ පරිසරය හැතරීම් බඩු මිල ඉහළ පහළ යාම් දරුවන් Taman රුචි පරිදි නොවීම සමිකී සහ නොකී දේවල් හිතූ පරිදි රුචි පරිදි සිදු නොවන විට හිතූ පරිදිට කියනවා කාමරාග කියලා, නොවන විට උපදින එක කියනවා ව්‍යාපාද කියලා. දැන් කාම විතර්කයේදී පුද්ගලයෙක් ඒටු කරගන්න උත්සාහ කරනවා, ව්‍යාපාද විතර්කයේදී ඊට වඩා විරුද්ධ පුද්ගලයාව හානි කරන්න, පාඩු කරන්න, වනසන්න කල්පනා කරනවා. විහිංසාව විතර්කයේදී ක්‍රියාවට නගනවා. දැන් විවේකව ඉඳලා කල්පනා කරලා බලන්න සමාජයේ සිදුවෙන අවුල් ටිකක් අරගෙන සරුංගලයක් මුල් කරගත්ත මිනිමරුමක්, එමත් නැත්නම් ආහාර ටිකක් මුල් කරගත්ත දවරයක්, ඉඩමක් මුල් කරගත්ත දවරයක්, වැටු ප්‍රශ්නයක් මුල් කරගත්ත දුරගිය ගැටලුවක්, පිටපස තිබෙන්නේ පුද්ගලයින්ද ත්‍රිවිධ විතර්කද. එතකොට තමයි බුදුන් වහන්සේ වදාළ දේ තේරෙන්නේ මිනිස්සෙන්ට. මේ වැරදි කරන්නේ මිනිසුන් නෙමෙයි, මිනිසුන් තුළ හැඟවුණා වූ මායя. කාම විතර්කයත් මාර්ගයක්, ව්‍යාපාද විතර්කයත් මාර්ගයක්, විහිංසා විතර්කයත් මාර්ගයක්. එතකොට මායයට පරාජය වෙන ජීවිත පෘථග්ජන කියන්නේ. ආර්ය කියන්නේ මායя පරාජය කරන ජීවිත. එතකොට වර්තමාන ලෝකේ හදන්න ඕන නම් ආණ්ඩුව පෙන්වන ලබන නීතිය පිළිගන්නවට වඩා ඉහළින් පව්පින් පිළිගන්න නීතිය පිළිගන්න වෙනවා. ඊටත් එහාට ගිහින් මේ ත්‍රිවිධ විතර්කයේ නොයවසන බාර ගන්න නැති පිළිවෙතක් පිළිගන්න වෙනවා. අන්න අපේ ධර්ම දේශනා තුළ අපි එතෙන්න ගේන්න හදන්නේ. අපි නීතිය බැහැර කරන්නෙත් නැහැ, ඒක දඬුවම් බැහැර කරන්නෙත් නැහැ. ඊට වඩා හොඳ පව්පින් පාක විශ්වාසය තුළ සමාජ සංගමය බැහැර කරන්නෙත් නැහැ. ඒවයින් යා නොහැකි දුරක් යන්න පුළුවන් තව සංගමයක්, සංවරයක් අපි මේ සූත්‍ර දේශනා තුළ පෙන්නනවා. අන්න දියුණු මානසිකත්වය. එවිට මා දකිනවා ඔය විතර්ක පිළිබඳ මොනම අවබෝධයක්වත් නැතු සමාධියක් හදාන ඒකට වෙලා ඉන්න හදන එක නෙවෙයි පහන සංඥා කියන්නේ.
පහන සංඥාවට ගලපලා බලන්න පුළුවන්ද කියලා එක. එහෙම නැත්නම් සීල සූත්‍රයේ සඳහන් වෙන්නා වූ සෝවාන් ආදී මාර්ගඵල ලබන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඒකට ගලපන්න පුළුවන්ද බලන්න. අරමුණක් එන්නේ නැතුව සමාධියක් හදාගෙන ඊටපම ඒක ගලපන්න පුළුවන්ද බලන්න. ඇයි? එතකොට අර uppannam කියන වචනට අදාළ හටගත් එක පිළිගන්නේ නැතුව අතහරින ක්‍රියාමාර්ගයේ නාන්ද වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති පහාණය කරන්න බෑ. එතකොට මග ඇරලා ඉන්නේ. ඒ මගාරින පාර තථාගතවරු පහළ වෙන්න පෙර හිටපාව ආගමික ශාස්ත්‍රවරු හොයාගත්ත නොදියුණු නැගඹුරු ක්‍රමයක්. ප්‍රතිඵලය මිදීම වෙනුවට පලා යාම. අනේම අපිට මේ කරුණු තේරෙන විට තවත් සූත්‍රයකින් ගත්තොත් එහෙම ඒකේ පෙන්වන්නේ මේව හට ගන්න එපා කියනව නෙවෙයි. හට ගන්න ඕන. මා දකින්නේ හට ගැනීම වෙනයි පැවැත්මට එකතීම වෙනයි. හට ගැනීම වෙනයි පැවැත්මක් නැතුව අවසන් කිරීම වෙනයි. ඒක සියුම් දෙයක්. ඒ සියුම් තැනට අපේ නුවණ ගේන්න වෙනවා අපි මේ වැඩේ කරන්න. එවිට අපට ඔන්න ප්‍රදන් වීර්ය. ප්‍රදන් වීර්ය ඔබ ඉතින් තව වචනයක් ගත්තාම සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කියලා කියාවේ. අර වායාම කියන වචනේ තේරුම ව්‍යායාම නෙමෙයි උත්සාහය. එතකොට වෙමින් පවතින වරද ඒ වරද ඔස්සේ යන සසර ගමන පිළිබඳව බය දකින දුක දකින පුද්ගලයා එයින් මිදීම සඳහා උත්සාහයක යෙදෙන එක තමයි ව්‍යායාම. දැන් ඔය පාරුවක නැත්තම් ඔරුවක ගොඩ වෙලා යන විට පහළට යනකොට තව ටිකක් ඈතින් විශාල හෙලක් පේනවා. වැටුනොත් එහෙම පාරුවයි මිනිසයි දෙන්නම කුඩු වෙලා යනවා. ඒ පාරේ ගියොත්. දැන් දන්න ධෛර්යය ඔක්කොම වෙර දාලා හබලෙන් හරි අතින් හරි මොකද කරන්නේ? අයිනකට ගන්නවානේ. අතෙන් වැටෙන්නේ නැති වෙන්න අයින් කරගන්න බලනවා. ඒ වගේ සංසාර ගමනේ ප්‍රපාතයට මේ පාරේ ගියොත් වැටෙනවා කියලා දකින අය ඒ පාරේ නොයන්ට දරන්න ඕන උත්සාහය තමයි මේ ප්‍රදන් වීර්ය නැත්තම් වායාම කියන්නේ. අපි දැන් කතා කරන්නේ ඒක කරන්න ඕන පුද්ගලයා කරන ආකාරය පිළිබඳව. ලෝකේ ඉන්නේ ඒක කරන අය නෙමෙයි අනිත් පැත්තට යන අය. බහුතරයක්. අර බහුතරා සත්තා. බහුතරා සත්තා අතරින් මේකට සවන් දී තේරුම් ගන්න පුළුවන් වුණාම වුන්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. ඒ වායාම හතර අපි විවිධ අවස්ථාවල පැහැදිලි කරලා තිබෙනවා. නමුත් එය තේරුම් ගත යුත්තේ පාසල් මට්ටමින් නොවේ. ඇතැම්හු කරන ප්‍රකාශයන් අනුව මා දකිනවා ඒවා තේරුම් අරන් තිබෙන්නේ පාසල් මට්ටමේ අර්ථයෙන් කියලා. දේශනාවලදී පවා මම එහෙම අහලා තියෙනවා. උපන්න අකුසල් දුරු කිරීම මත්පැන් බොන්න නැතුව ඉන්න එක. ඔය එතකොට උපන්න අකුසල් දුරු වෙනවා. නූපන්න අකුසල් නූපදීම අලුතෙන් බොන්න පුරුදු වෙන්නේ නැතුව ඉන්න එක. එහෙම කතා කරනවා. නූපන් කුසල් ඉපදීම ආපහු පින්කමකට පටන් ගන්න එක. තව ටිකක් එහාට නූපන් කුසල් උපන් කුසල් වැඩි දියුණු කිරීම. තව තවත් දානෙ දෙන එක. එහෙම අර සම්මාදිට්ඨියට අනාර්ය අර්ථයක් සහ ආර්ය අර්ථයක් පෙන්වනවා වගේ මේක නිකම්ම ලේසියෙන් කියන්න පුළුවනි. එහෙම කිව්වට ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ සම්මායාම වෙනවද නැහනේ. නමුත් මේ ප්‍රදන් වීර්ය කියන කාරණාව ආර්ය පුද්ගලයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රදන් වීර්ය වෙන්න වෙනවා. එතකොට මොනවද උපන්න අකුසල් කියන්නේ? උපන්න අකුසල් කියන්නේ අරමුණේ ඇලීමෙන් ගැටීමෙන් මුලා වීමෙන් චිත්තාභ්‍යන්තර ගත කළා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය.
ඒක හැම දිනාටම පේන්න නැති වුණාට යම් කරුණකදී එන්නේ තිබෙන නිසා කියලා තේරුම් ගන්න. නැති දවසට එන්නේ නැති බව තේරෙවි. ඔය මගේ ජනප්‍රිය කතාවක් තිබෙනවා කියවපු පොතකින් ගත්ත. මේතදී වා කියවන්න විවේකයක් නැති නිසා අලුතින් කතා එකතු වෙන්නෙත් නැහැ. නැත්නම් තව තියෙනවා ඒ පොත් කතා තියෙනවා. නමුත් කියව ගන්න කාලයක් ලැබුණොත් තව කතා එකතු වෙනවා. උපමා දක්වන්න. දැන් ශූන්‍යතාවය පිළිබඳ හදාරන ශිෂ්‍යෙක් ගුරුවරයා ළඟට ඇවිදින් තමන්ගේ දැනුම කියනවා. මොකුත් නැහැ මේ ලෝකේ. ආස කරන්න දෙයක් නැහැ. ඔය අපේ රටත් එහෙම කියනවා. සතර මහා භූතයන්ගෙන් මේව හැදිලා තියෙන ද්‍රව්‍ය මොකක්වත් මේකේ නැහැ ශක්තියක් විතරයි කියලා. එන්ස් ගුරුවරයා සවන් දීගෙන ඉන්නවා. ගුරුවරයා දකින්න කෙනෙක් මේ පිළිබඳව. ගුරුවරයා මෙයාට නැති දේවල් තියෙන හැටි පෙන්වන්න මහන්සි වෙනවා. කොමක්ද කළේ? ඔහුට ප්‍රශංසා කරන වෙනුවට අතේ දිවිච්ච කැඳ කෝප්පෙන් දමල ගහපු එක. ඔහු හිතන්නේ නැති ගුරුවරයා ශික්ෂණයටපත් වෙලා නැහැ කියලා. නමුත් මේක වැදිලා ඔහුගේ හිතට ආවා ව්‍යාපාද විතර්කය. දැන් ගුරුවරයා අහනවා නැත්නම් ඔය කොහෙද විලදා ආවේ? අන්න අපිත් දැනගන්න ඕන එනවනම් තිබෙන බව තවදුරටත්. නැති දවසට තේරෙවි එන්න නැති බව. මෙන්න මෙහෙමයි මේකේ ඇත්ත සිද්ධිය. එතකොට එතන තිබෙන තැනක් නැහැ. නමුත් ඒ එන එකෙන් දැනගන්න ඕන අදාළ හේතු තියලා තියෙනවායි කියලා. අන්න ඒ වගේ ඔබට යම්තාක් තරහවක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වෙනවා නම් ඒ ලෝකෙ නෙමේ වැරදි තමන් හදාගත්ත මේ අභ්‍යන්තරයේ තිබෙනා වූ මූලයෙන් උපදින්නේ. දැන් මෙතෙන් එන එක තමයි උපන්න කුසල් කියන්නේ. දැන් ඕකට තමයි මට ඉවසන්න බැරුව යන්නේ. ඕක තමයි මට පේන්න බැරුව යන්නේ. ඕක තමයි මට යකා නගින්නේ කියලා කය වචනට ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? උපන්න කුසල් දුරු වෙනවද? නැහැ. තව නූපන්න කුසලුත් උපදිනවා. දුරු වෙන්නේ මොකෙන්ද? උපායශීලීව වායාම කරනවා කියන්නේ ඒකනේ. ඒ උපායශීලීත්වය තමයි බුදු සමයේ පෙන්වන්නේ. නාදි වාසේති. මේක පරණ මම දොදන්න කාලේ හදාගත්ත මෝඩකමක්. මේ වෙස්වලාගෙන එන්නේ මාව ගලවන්න කියලා කරදරකාරයෙක් මාරයෙක්. මම මේකට එකතු වෙන්නේ නැතුව ඉන්න ඕන කියලා දිනු කර සිහියක් ගන්න වෙනවා. එතකොට අර චිත්ත අභ්‍යන්තරයෙන් ආව කෙනා ආයේ චිත්ත අභ්‍යන්තරයෙන් සැඟවෙන්නේ නැතුව තමයි වැය වෙන්නේ. ඉදිරියට තැබුවොත් වැය වෙන්නේ නැහැ. අපහු ලයි උපදින්න හේතු ඉතුරු වෙලා නතර වෙනවා. නමුත් ඉදිරියට තැබුවේ නැත්නම් එකතු වෙන්නේ නැත්නම් වැය වෙන්නේ. අන්න ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. උපායශීලීව නැවත නැවතත්. ප්‍රධාන වීර්යය පිළිබඳ අපි කතා කරන වචනේදී. නූපන්න කුසල නූපදනවා කියන්නේ. ඇයි අප මේ එන අරමුණට එකතු වුණොත් අපි එතන සිහිය පාවිච්චි කරන්නේ නැහැ. විතර්කේ දරා ගන්නවා වෙනවා. විතර්කයට එකතු වෙනවා. අදිවාසේති. පිළිගන්නවා. නප්පහදාදී බැහැර කරන්නේ නැහැ. එහෙම වුණොත් ඒකට එකතු වීම තුළ අපි ඒක මමත්වෙන් ගන්නවා විඳිනවා. විතර්කය. ඒ විඳිනවට කියනවා එකතු වෙනවට කියනවා අරමුණ තුළ පස්සෙන් වේදනාවට, වේදනාවෙන් තණ්හාවට, තණ්හාවෙන් උපාදානයට යනවා කියලා. අන්න එතකොට උපාදානයට ගියයි කියන්නේ නූපන්න කුසල් ඉපදුනා. යලි යලිත් ඔබ තණ්හා උපාදාන බව විද්‍යා සංකාර කරනවා කියන්නේ වර්තමාන මොහොතේ නූපන්න කුසල් උපදවනවා.
දැන් මේක දකින්න ඕන ජීවිතේට එකයි කියලා නෙවෙයිනේ. දවසට එකයි කියලාත් නෙවෙයි. ඒ මොහොතේ උපදින කාරණාවේදී සිහිය නැත්නම් මේ පාරේ යන්නේ. එතකොට උපායශීලී වෙන්න බෑ ඒ පාරේ යනවා නම්. එනිසා තමයි මෙතන මේ උපායශීලීව ප්‍රධාන වීර්ය යෙදීම කියන වචනයක් පාවිච්චි කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මම මේ ඉගෙන ගන්න කාලේ ඔකට මාතෘකාවකුත් කවුරු හරි ගුරුවරයෙක් දුන්නා. උපාදන්නෝ අපා නොයති. උපාය දන්න අය අපාය යන්නේ නැහැ කියලා එකෙන් කියන්නේ. ඒ වගේ මේ උපාදන්නෝ අපාය නොයති නෙමෙයි. මේ උපාදන්නෝ ප්‍රධාන වීර්යෙන් චිත්ත අභ්‍යන්තරයේ පවතින ක්ලේශ බැහැර කරති, අලුතින් කැස් නොකරති. ඔවුන් භවගාමී නොවේති. ඔවුන් භව නිරෝධගාමී වෙති. තවත් එකක් තියෙනවා. අන්න ඒක තමයි තවත් වැරදිලා තියෙන තැන. අර දේශනා කිරීමේදී නූපන් කුසල් උපදීම කියන්නේ පින් කරනවාට. කලපවින් කල්පනා කරලා හරි නැවත නැවතත් කිරීම වැඩි දිනුවාට උපන් කුසල් වැඩි දිනු කිරීම කියලා කියන්නේ. එහෙම සමාජයේ කියනවා මේ වායාමවල ඒක හරියන්නේ පෘථග්ජනයින්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, භවගාමී මාර්ගයට. ආර්ය මාර්ගයට ඒක හරියන්නේ නැහැ. මොකද කුසල් කියන්නේ පින්වලට නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඔච්චර කල් යන්න ඕන නැහැ. කැලේට යන්නොත් නැහැ, පැවිදි වෙන්න ඕනොත් නැහැ, ගෙදරම ඔක තිබුණා. ඒක සත්‍ය නොවන බව දැනගෙන කැලේට ගිහින් කැලේ ඉන්න මිනිස්සු ඔක්කොම කරපු දේවල් ටිකත් බලලා ඒකෙත් අර්ථයක් නැති බව දැනගෙන දැන් එතනින් එහාට ජීවිතේ. කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී. සත්‍ය කුමක්දයි සොයමින් කුසල් කොයක් ආට එහාටයි බුදුදහමේ කුසල් තිබිලා තියෙන්නේ. පවට පිනට ධානයට එහාට තමයි බුදු සමයේ කුසලයේ තිබිලා තියෙන්නේ. උන්වහන්සේ එහාට හොයන් ගියා කිං සත්‍ය නම් වද කුසල් කුමක්ද? අන්න එහෙමයි අපි මේ පදවල අර්ථය තව ටිකක් එහාට ගෙනියන්නේ. දැන් තවත් තැනකින් ගන්න. දස අකුසලේ. මූලය ලෝභ දේශ මොහ. ඔබට දස අකුසලේ නම් කරන්න කිව්වොත් එහෙම සතන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියලා කියන්න පුළුවන්. දස කුසලේ නම් කරන්න කිව්වොත් එහෙම වෙනම 10ක් තියනවාද? නැහැ. ඉහතකී දස අකුසලෙන් වෙන්වීම දස කුසලයයි. එතකොට ලෝභ නොකිරීම, දේශ නොකිරීම, මෝහ නොකිරීම වෙනවා. අකුසලෙන් වෙන්වීමනේ කුසලය. අන්න මෙතන මේ අකුසලයෙන් වෙන්වීම. එතකොට අකුසලයේ කියලා අපි කතා කරන්නේ තව ටිකක් ගැඹුරු කරුණක්. අපි ඒක පිළිබඳව උපුටා ගන්න තැන සමාජයට මතක් කරනවා. තථාගතතුරු ලෝකෙට පහළ වෙලා ගොඩාක් දේවල් කියන්නේ ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්දස්ස දේ ධම්ම දේශනා පරයායන භවಂತಿ. අරුත් වශයෙන් ගත් කළ ධර්ම පරයායවල් දෙකයි. පාපම් පාපකතෝ පස්සතාති. පාපය ලාමක වශයෙන් දකින්න, ලාමක වශයෙන් දකින්න. ඒක තමයි පළවෙනි ධම්ම පරයාය. දුටු අයට පමණක් පාපම් පාපකතෝ දිස්වා. තත්ත විරජ්‍යත එහි නොඇලෙන්න, විමුච්ඡත මිදෙන්න, නිබ්බින්දත කලකිරෙන්න. සම්පූර්ණ බුදු සමය පාපේ වශයෙන් දැක පාපේ මිදීම, නොඇලීම, කලකිරීම පමණයි. වෙන මොකුත් නැහැ. දැන් පාපය මොකද්ද? අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. ඒ පාපයට එරෙහි එක තමයි කුසලයේ කියන්නේ. දැන් මේ පාපයට කියනවා උපාදානය කියලා. උපාදානය වීම සත්වයා සසර ඇවිද්දවන බන්ධනය හෙවත් පාපයයි.
උපාදානයේ නොවීම අර පාපේ නොඇලීම මිදීමනේ. එහෙනම් කුසලයයි. ආර්ය සත්‍යයේදී ආර්ය සත්‍ය ආර්ය මාර්ගයේදී කුසලය කියන්නේ අර කියන විදිහට උපාදානය නොවීමට. අනාර්ය සත්‍යයේදී දසවත්තුක සම්මාදිට්ඨියේදී ඒක පවපින වෙන්න පුළුවන්. අවාසනාවකට සත්‍යවිභංග සූත්‍රයේ විග්‍රහ කරද්දී ආර්ය මාර්ගයේ ආර්ය සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ නැතුව දසවස්තුක සම්මාදිට්ඨිය පමණක් සමාජයට ඉදිරිපත් කරලා තිබෙනවා. වාසනාවකට මහා චත්තාරිසක සූත්‍රයේ මේ පාරවල් දෙකම ත්‍රිපිටකයේ තිබෙනවා සමාජයට එළියට ආවට නැති වුණාට. නමුත් අනුගමනය කරන්න ඕන නැති නිසා ඒක විවෘත වීමකුත් නැහැ. අර පාරෙම ඔක්කොම යනවා. ඔන්න අපි මේක ගැන කතා කරනවා. දැන් අපි ළඟ මේක වෙන්න වෙනවා. සමහර විට නූපන් කුසල් ඉපදවීම කියන එකේ තේරුම අකුසලයෙන් වෙන්වීම කුසලය නම්, උපාදානෙන් මිදීම කුසලය නම්, මාර්ගඵලලාභී වීම වෙන්න බැරිද නූපන් කුසල් උපදිනවයි කියන එක. මොකද මේ මාර්ගය යන විට අර උපායශීලීව මාර්ගය ගන්නා විට ක්ලේශයන් ප්‍රහීන වෙනකොට, ලෝභක්ඛය වෙනකොට ලැබෙන දේ තමයි නිර්වාණ කියන්නේ. ඒක ලැබෙන්නේ මාර්ගඵල පිළිවෙලින්. තවදුරටත් මේ ස්කන්ධ පංචකයේ අනාත්මය බලමින් ක්ලේශයන් ප්‍රහීන කරනකොට නැත්නම් පහාන කරනකොට සෝවාන් එක සකෘදාගාමි බල දක්වා සකෘදාගාමි අනාගාමි දක්වා වැඩි දියුණු වෙන්නේ නැද්ද? ඒ උපන්න කුසල් වැඩි දියුණු වෙන්න බැරිද? ඒ තමයි මේ ආර්ය මාර්ගයේ ප්‍රධාන වීර්යය. කුමක්ද අර පදහන්ති යෝනිසෝ උපායශීලීත්වය. අන්න මේ උපායශීලීත්වය ලෝකෙට ගෙනත් දෙන්නට කිසිම ශාස්ත්‍රවරයෙක් බුදුන් වහන්සේට හා සමකාලීන අයට බැරි වුණා. මන්දයත් එය බුදුවරු සතු සමාජයට හෙළි කරන කාර්යභාරයක් උන්වහන්සේලා ඒක ප්‍රත්‍යක්ෂ දැනුමින් හෙළි කරන අය. අනිත් අය ඊට සමගාමී මාර්ගවල ගියාට ඒ සමගාමී මාවත හැම එකක්ම ගෙදර හිටියොත් කාමසුකල්ලිකාන යෝගී, කැලේ හිටියොත් අත්තකිලමතාන යෝගී. මැදුම් නැහැ. ඒ නිසාමයි මේ මිනිස් සමාජයට බුදුවරු හෙළි කරන මඟ ගන්න එතෙන්ට එන්න අපහසු වෙලා තිබෙන්නේ. එදත් වෙනත් මගවල් ගොඩක් තිබුණා. අදත් බුදු සමය නමින් වෙනත් මගවල් ගොඩක් තියෙනවා. එදා නම් ඒක වෙනස් සමයන් මගින් තිබුණේ. වෙනස් සමයන් කියන අර්ථයෙන්. අද බුදු සමය අර්ථයෙන් තියෙන්නේ. අද ඒක තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ නාමික පිරිස් අතරමයි. ඒ නිසා අපට ලියා ගන්න හරි අමාරු වෙලා තිබෙනවා. දැන් මේ අප්පකා සත්තාගේ ගමන් මඟ අපි පෙන්වන්නේ ප්‍රධාන වීරිය වඩා. ඇයි වීර්ය වඩන්න ඕන කියලා කියන්නේ? ඊතා ප්‍රබල තැනක තමයි ඉන්නේ මේ විතර්ක ආපුවාම අපි. ඒවා ඉටු කර ගන්නට යන ප්‍රබල තැනක. මන්දයත් ඒන් සිදුනා වූ වාසිය හෝ හානිය බලවත් වශයෙන් ගන්න නිසා. මට වුණ දෙයක් වශයෙන් සලකන නිසා. වාසිය නම් ඉටු කර ගන්නටත් ව්‍යාපාදීදී නම් අදාළ පුද්ගලයින්ට රිදවා ජය ගන්නටත් මේ විතර්කයේ විසින් මෙහෙවනු ලබනවා. ඔන්න මිනිසුන් යන පාර බෞද්ධ වේවා අබෞද්ධ වේවා ගිහි වේවා පැවිදි වේවා පෘථග්ජන කියන අයගේ ගමන් මඟ මේ පැහැදිලි කරන්නේ. අනුසෝතගාමීත්වය. ඒ වැඩි දෙනා යන පාරට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැතුව අමුතුවෙන් ගමන් මගක් ආරම්භ කරන්න කියලා පෙන්වනවා. මේ පාර කොහාටද යන්නේ? වැඩි දෙනා යන පාර භවගාමී. පාපෙන් හෝ පිනෙන් හෝ ධානෙන් හෝ උපාදානෙන් භවගාමී පාරේ උන් යනවා. මේක තේරෙනකොට ඔබට තේරුම් යාවි භවගාමී මාවතේ කරන කිසිදු ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් භව නිරෝධගාමී භවයේ ප්‍රතිඵලයක් වන නිවීම ලැබෙන්නේ නැහැ කියලා. ඒකෙන් කිසිවිටකත්
යහපත් ක්‍රියා කරන්න එපායි කියන්නේ නැහැ. නමුත් බලාපොරොත්තුව නිවීම නම් ඒක භවගාමී ප්‍රතිපදාව තුළ නැහැ. ඒකට වෙනම මාවතක්. ඒ වෙනම මාවත තමයි බුදුන් වෙත යන පාර කියන්නේ. අනේ බුදුන් වෙත යන පාර යන අය එදත් ටිකයි අදත් ටිකයි ඉදිරියටත් ටිකයි කියලා කතා කරනවා. නමුත් ටිකයි කියන වචනෙන් අපිට බෑ කියන අර්ථය ගන්නත් එපා. ඒ ටිකට අයත් උනේ සුපිරි කෝටිපති අන්න නෙවෙයි. සුපිරි උගතුන් පමණක් නෙවෙයි. එහෙම වර්තමාන සමාජයේ යම් යම් සාධක නිසා ඉහළින් වැජෙන අය සඳහා නිර්දේශ එකක් නෙවෙයි ඒක. ඉහළ සිට පහළ දක්වා, උගත් සිට නුගත් දක්වා, දියුණු සිට නොදියුණු දක්වා ස්ත්‍රී පුරුෂ වේදෙන් තොරව අපි අවසන් වශයෙන් මේ සියුම් තැන ගෝචර කරගන්න බලමු. එයමයි ලබාගත් ජීවිතය තුළ දුකින් අත මිදෙන්නන්ට අවශ්‍ය නැත්නම් පරමාර්ථ වශයෙන් බුදුන් වෙත යන්නන් කළ යුත්තේ. මේ යෝනිසෝ පදහන්ති කියන පාලි වචනෙන් කියන එක අර ඇලෙන්න ගැටෙන්න තියෙන දේවල් කෙරෙහි ඇති නිස්සාරත්වය දැකීම තුළින් කලකිරී අනතුරුව උපාය කෞශල්‍යයක් වදා ප්‍රධාන වීරිය වැඩිමින් වර්ධනය වෙනුවට ප්‍රහාණය කරන එක. ඒක පාලියේ තිබෙනවා ඔබ අනන්ත මේක අහලා තියෙනවා මම ආයක කියන්නේ නැහැ. අර නාදිවාසීති පජහති කියන්නේ මේ වචනේ තමයි. ඒක කියලා කිව්වහම ආයෙත් වචනේ පාඩම් හින්දා ගන්නෙ නැති වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ද මේ පරණ කරන වැඩේ නොකර ඉන්න? වහාම මෙතෙන්ට එකතු වෙන මේ ව්‍යාපාදිත තර්කේ මමකට මගේකට ගන්න නැතුව ඉන්න. මෙතෙන්ට වෙනත් උපාය කෞශල්‍යයක් කියලා එකක් තියෙනව නේද? ඒ උපාය කෞශල්‍ය ඔබට ගන්න බැරිද සිහිය කියලා? දියුණු කළ සිහිය කියලා. සිහිය මේ පාර යන්න දෙන්නේ නැතුව හරස් කපනවා කියලා. ඒක කීප දේශනාවක මම පැහැදිලි කළා. ඇතැමුන් සිහිය කියන්නේ ඉරියව්ව දැනෙන එක. ඇතැමු සතිපට්ඨානය කියන්නේ උස්ම ඉහළ පහළ ගමෙන් ඉන්නවට. නමුත් තව ටිකක් ගැඹුරින් හොයලා බලන විට සිදුවෙන දේ දැනෙන එක සිහිය. සිදුවීම නෙවෙයි. සිදුවෙන දේ හුස්ම ඉහළ පහළ ගැනීම මව්කුසින් බිහි වූ තැන් පටන් මේ අනතුරු. අවධානය යොමු කළේ නැත්නම් සිහියක් කවදාවත් නැහැ. අවධානයේදී මොකද්ද වෙන්නේ? දැනෙනවා. ඇතුළ වෙනවා දැනෙනවා, පිට වෙනවා දැනෙනවා. මේ ආයන්න. තව ටිකක් මෙහාට ගේන්න. ඔබ ඉරියව් පවත්තද්දි ඒක දැනෙනවා. ඉතින් ඔතන ඉඳලා අර සමහර අය කියන පරිදි බුදුහාමුදුරුවෝ ආනාපාන සති වල දුදුනා කියලා කියන්නේ නැතුව මේ ගෙනෙන්න මේක වර්තමාන මොහොතේ ඔය හුස්ම ඉහළ පහළ වෙනුවට කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේදී ඒකට එකතු නොවෙන්න සිහිය දක්වා ගේන්න. ඒකයි සිහිය දිනු කරනවා කියලා කියන්නේ. දැන් මෙයා හරස් කපන්න බවට පත් වෙනවා. ඇයි අකුසල් සිත් කුසල් සිත් කියන කාරණා විග්‍රහ කිරීමේදී කුසල් සිත් කියන එක අකුසලයේ වළක්වන එක. අකුසලයෙන් වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි සිතුවිලි කියන ඒවා තමයි කුසල් සිත් කියන්නේ. ඒ කුසල් කොටේ තියෙන 25න් දෙවෙනි එක තමයි සති කියන්නේ. ඒක සති කියන්නේ අකුසලයෙන් වෙන්නේ මේ කුසල චෛතසිකයක් වැඩි දියුණු කිරීම. අරගොල්ල සති කියන්නේ එහෙම එකක් දියුණු කරන එක නෙමෙයි. බලන් ඉන්න එක කොහාම. අන්න ඒකයි ඒ සති වැරදි කියලා මම කියන්නේ. ඒකේ එහෙම කුසල් වැඩිල්ලක් නැහැ. නිකම්ම දැනෙනවා විතරයි. ඒක ඊට පස්සේ දැනෙන්න ගියාම අර ඒකට යොමු වීම තුළින් අනිත් දේවල් හිතට එන්නේ නැතුවම අර විතර්ක එන්නේ නැතුවම දැන් මේක සමාධිගත වීමක් වශයෙන් සෝවාන් වීම හරි ආය රැවටිලා හිතෙන්නලා ඉන්න බලනවා. ඒ වගේ මේ ගමනේ බොරු වලවලුත් තියෙනවා. මුලා වෙන්න තැන. දැන් අපි හැමෝටම එහෙනම් යම් යම් මට්ටමේදී මේ සතිය අඩු මට්ටමක තියෙනවා එහාට ගේන්න වෙනවා. ගේන තරමට උපාය කෞශල්‍ය යොදන්න පුළුවන්. ගේන තරමට ප්‍රධාන වීර්යය කරන්න පුළුවන්.
ඔන්න ආරබත ආරම්භන ලැබුවා. දැන් නික්මත දැන් යුඤ්ඤත යෙදෙන්න පවත්තගෙන යන්න යෙදෙන්න මොකද්ද? බුදු ශාසනේ. මොකද්ද බුදු ශාසනේ? දුනාත මච්චනෝ සේනං නලාගාරං කුඤ්ඤරෝ. පටදළුවෙන් හදපු ගයක් සුණු විසර කරන ඇතෙක් වගේ කෙලෙස් හතරන් වනසන්න. ඒක නේද මෙතෙන්දි වෙන්න ඕන. අපි අනන්ත ළමා කාලේ ඉඳලා කියවලා තියෙනවා කෙලෙස් නසා සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් වුණේ කෙලෙස් නසලා කියලා. වචනේ තියෙනවා පොතේ. අපිට තේරෙන්නේ නැහැ කොහොමද නැසෙන්නේ කියලා. නමුත් තථාගතයන් වහන්සේ සියලු ගැන්වීම් සියුම්ම විමර්ශනය කිරීමේදී මේ තමන් හදාගත්ත වරද නිසා උපදින එකට ඉන්නහාට පවත්තන්න එකතු නොවීමෙන් මෙය මිය යනවා. ඔය தත්ත්වයේ තේරුම් ගැනීමට මම කියන්නේ සමාජයට ලෙහෙසි කළ බුද්ධාගම කියලා. බුද්ධාගම නෙමෙයි. ලෙහෙසි කළ බෞද්ධ දර්ශනය. ලෙහෙසි කළ අනුගමනීය ප්‍රතිපදාව. වෙන මොනවත්ම දැනගන්න ඕනේ. මේ වැඩේ කරනවා නම් අදාළ ප්‍රතිඵල වෙත ඔබ ළඟා වෙන්න ඉදීවි. අනිත් සියලු දේවල් අමතර දැනීම. තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. එන ඔය විෂය නිර්දේශවල යම්කිසි ප්‍රමාණයක් තිබෙන්නේ. උගන්නලා ඊට පස්සේ ප්‍රශ්න 8ක් දෙනවා. 5ක් ලිව්වත් පාස්, 5යි ලියන්න කියලා තියෙන 3ක් ලිව්වත් පාස් වෙනවා. ඉතින් ඒවා දන්නේ නැහැ කියලා ෆේල් කරන්නේ නැහනේ. තව දන්නේ නැති ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් දන්න එකෙන් පාස් වෙනවා නේද? අර සියලුම දේවල් දැනගන්න ඕනේ නැහැ. එහෙනම් ලකුණු 35කට වඩා ඉහළින් ගන්න දැනගත්තාම ඇති. ඒකේ නම් මම කියන්නේ. අන්න ඒ වගේ මේකේ දැනගත යුතු මූලික දේ දැනගන්න. අනිත්ව දැනගත්තත් එකයි නැතත් එකයි. අපි මෙහෙම කියන්නේ අර දැනගත යුතු සියලු දේවල් අවුරුදු 50ක් විතර තිස්සේ හොයන ඇවිදින් මේවෙන් කිසි වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන. වියුත් සාරාංශ කරගෙන. එනිසා අනිත් අයට ඒක අපහසු නැහැ, පහසු වෙනවා. මන්දයත් සමාජයේ එවඳු සරල උපායශීලී ක්‍රියාමාර්ගයක් වෙනකොට ඒක මහා බරපතල ගැඹුරු දෙයක් කියන හැඟීමකින් ඕනෑවට වඩා සිතට ඔලුවට අරන් ඉන්න නිසා. කවදාවත් නොකළ හැකි දෙයක් විදිහට. එතකොට ඔබට මේ කරුණු දැනගන්න ලැබෙන විට ඔබේ හිතේ පවතිනා වූ අසුභවාදී මත චින්තනය නොකළ හැකි කියන චින්තනය වෙනුවට කළ හැකි කියන චින්තනය එනවා. අපි කොතරම් මේ යුගයේ උපදින අපි කොතරම් වාසනාවන්තද කියලා හිතනවා. මොකද මේ අනුගමනීය ප්‍රතිපදාවට සමීප වෙන්න අවශ්‍ය අවබෝධය ලැබීම. පොත් තිබුණා, උගතුන් හිටියා, වැඩ කටයුතු කළා. නමුත් ඔවුන්ට ත්‍රිවිධ විතර්කයට එකතු වෙනු හැරුණාම ඊට එහාට ඒ බැහැර කරන්න පුළුවන් අවබෝධයක් තිබුණ බවක් අපි දකින්නේ නැහැ සමාජය තුළ. මග ඇරලා යටපත් කළා හිටියා සමහර අය. අනිත් අය එකතු වුණාම ඇරුණාම කොතරම් උගත් වුණත්, බුද්ධිමත් වුණත්, පින්වන්ත වුණත්, සිල්වත් වුණත් මේ තුනේදී අසරණ වෙලා හිටියා. දැන් ඔබට අසරණ නොවෙන්නට මං පෑදී තිබෙනවා. දැන් මේකට වෙලාව හොයන්න ඕනේ නැහැ වෙනම දවසක්. හෙට දවස, පොයේ දවස එහෙම කියලා. තැනක් හොයන්න ඕනෙත් නැහැ. තැනයි වෙලාවයි දෙකම වර්තමානයේ. ක්ෂේත්‍රයකුත් තියෙනවා. Taman වැඩ කටයුතු කරන ක්ෂේත්‍රය තුළ තමයි මේ පරණ සතුරා එළියට එන්නේ. ඒක නම් පෞද්ගලිකව හඳුනා ගන්න ඕන. මව නම් දරුවන් සමග, අර්බුද තියෙනවා නම් සැමියා නම් බිරිඳ සමග, දරුවෝ අකීකරු නම් ගුරුතුමිය ශිෂ්‍යයන් සමග, අර්බුද තියෙනවා නම් ආචාර්ය මණ්ඩලයේ ඕනෝන් අතර, වෙනත් කාර්ය මණ්ඩලයක නම් ස්වාමියා සහ සේවකයින් අතර අර්බුද තියෙනවා නම් එතන. මම පෙන්නන්නේ එහෙමනේ. විවිධ තැන් පෙන්නනවා. රථයක් ධාවනය කරන්නේ නම් ධාවනයට බාධා කරන මගීන්, මොටර් සයිකල් කරුවන්, ත්‍රිරෝල රියදුරන් සහ විශාල රථයේ රියදුර අතර
කීකරුණතුව කටයුතු කරනවා නම් කොන්දොස්තර මහත්මයාට මුදල් හරියට දෙන්නේ නැත්නම් හරි මගහරින්න බලනවා නම් ජනතාව මගින් සහ කොන්දොස්තර මහත්මයා අතර මෙහෙම බලන්න. අවස්ථාවක් නැහැ කියන්නේ ඒකයි. Tamange මේ සැඟවුණා වූ දුර්වලකම මතුවෙන්න තෝතැන්නක් වෙන්නේ කොතනද? එතෙන්ද යන්න බය වෙන්න එපා. එතෙන්ද ගිහින් උපදිනකොට අල්ලා ගන්න සිහියෙන් ඉන්න. එතන මගහැරලා හිටියට කවදාවත් හරියන්නේ නැහැ. ඒ නිසා මගහැරීම කලාව පුරුදු කළා වූ අයට බුදුරජාණන් වහන්සේ මුහුණ දී විනාශ කිරීමේ කලාව පුරුදු කරනවා. උපාය කෞශල්‍ය කියන්නේ. පළමුව අපහසුණත් ටික දුරක් යන විට එය කරදරයක් වෙන්නේ ආශිර්වාදයට කාරණයක් වෙනවා. පළමුව එක අපහසු වෙන්නේ ඉන්නේ නැතුණු දෙහස දැනෙන නිසා. එම් පීඩාවට පත් වෙන නිසා ඒ පීඩාවට කැමති නිසා පළමුව අපහසුයි කියලා දකිනවා. දුකට පත් වෙන නිසා. නමුත් අයින් වුණාම දුක එනවා අඩු වෙනකොට මේ පාරෙමයි යන්න ඕන කියලා තේරෙනවා. එතනින් එහාට මාර්ගය ගත්තයි. ඒ අර අපි කතා කරන මේ සූත්‍රයේ සඳහන් අල්ප වූ සත්වයෝ. අල්ප වූ සත්වයෝ 1 සිට 2 3 4 5 ඔස්සේ 20ක් 30ක් 40ක් 50ක් දක්වා වැඩි කරන්න පුළුවන්. එතකොට තමයි සමාජයට දැනෙන්නේ බුදුසසුනේ ප්‍රතිපත්ති පූජාවන් දුන්පදන මිනිස්සුන්ගේ සංසුන් බව. ඔවුන්ගේ සිත බාහිර උත්තේජකයන්ට ප්‍රතිකාර දැක්වීමෙන් සූන්‍ය වෙනවා, නිහඬ වෙනවා. සද්ද කියන එක නෙමෙයි එතන නිහඬ කියන්නේ. හඬ කියන්නේ විතර්කයන්ට එකතු වෙලා කරන අවුල් ටිකට. නිහඬ කියන්නේ ඒවට එකතු නොවෙනවට. ඔබේ ජීවිතේ පෞද්ගලික බලන්න ඔබ ඉස්සරට වඩා කොතරම් නිහඬද කියලා. තව ඉතුරු හරියක් ඇති නිහඬ කරගන්න. මම හිතනවා මේ ආරාධනාව කළ ආරාධිතයාගේ පැතුම් මම සඵල කළයි කියලා. එබැවින් තේරුම් අරගෙන මෙම අනුගතමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට අනුග්‍රහක බෞතුන් ඇතුළු සවන් දුන් හැම දිනාටම ශක්තිය ධෛර්ය ප්‍රඥාව ලැබේවා කියන සුභාශිංසනය කරමින් මම ප්‍රමාණ ශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා සදහයි දායකත්වය දෙනු ලබන්නේ ධර්ම දානය පිණිස පවුලේ ඥාතීන් විසිනි. අරමුණු 2020 දෙසැම්බර් මාස 10 වන දින පරලෝසෙපත් සෝමසිරි විජේසිංහ මුණවීර ස්වාමිපුරුෂයා නැත්නම් පියාණන් නැත්නම් කිරියත්තා 2021 ජූලි මාස පරලෝසෙපත් රාමු රණසිංහ සොහයුරා 2020 මාර්තු මාස 17 වෙනි පරලෝසෙපත් කල්නමිතුරිය වන පද්මිනී තිලකා කොටුවේ ගෙදර චාරිකා සහෝදරියගේ මෑණියන් වන 2019 අගෝස්තු මාස 16 වෙනි දින පරලෝසෙපත් චන්ද්‍රා බස්නායක අමරකෝන් මැතිණිය යන අයගේ ගුණානුස්මරණය කිරීම සඳහා දෙපාර්ශ්වයේ පරලෝසෙපත් පින් බලාපොරොත්තු වන යම් ඥාතින් නැත්නම් ඔවුන්ට පින් ලබාගත හැකි ස්ථානයේ සිටින්නේ නම් මේ පින් අනුමෝදන් වී උතුම් මිනිසත් බව ලබා සදහම් හමු වී ගෞතම බුදුන් දැකීමට හේතු ආසනාව වේවායි පැතීම සඳහා පවුලේ සියලුම උණුරුමිනි විරියන් ඇතුළු අක්කසිසියවසේ බොදු දරුවන්ට ළමා කාලයේදීම සදහම් හමු වී මේ භවයේදීම ගෞතම බුදුන් දැකීමට වාසනාව වේවා. හොඳ අදහසක්. මත් කියන්නේ ඒක තමයි. එසේම ධර්ම ශ්‍රාවක ශාවිකාවන්ටත් කර්මක්ෂය කිරීමේ ඥානය පහළ වේවා. පටිසෝතගාමී වේවා. මේ භවයේදීම ගෞතම බුදුන් දැකීමට ප්‍රඥාව පහළ වේවා. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් අනිකුත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබ තව තවත් සදහම් හෙළි කිරීමට මෙම කුසල ශක්තිය හේතු වාසනාව වේවා. ඔව්. පරලෝසෙපත් ඥාතීන්ගේ ගුණානුස්මරණය කරන අතර ඔවුන්ටත් අන්තිමට ප්‍රාර්ථනා කරලා තිබෙන්නේ මිනිසත් බව ලැබ සදහම් ලැබී පෑදී නිවන් මඟ. ඉතුරු අදහසුත් සියල්ල වටිනා කාරණා. අපි උත්සාහ කරමු. මේ විතර්කයට වහල් වෙලා මහලු වෙනකම්ම ජීවිතය ගත කරන්න දෙන්නේ නැතුව දරුවන්ට ආගමික ජීවිතය කියන්නේ මේ ත්‍රිවිධ විතර්කයට එකතු නොවි ජීවත් වෙන එක කියලා දෙන්න. ඒ උත්සාහය සඵල වෙන්නට ඔබේ සහ මගේ සහ අපගේ උත්සාහයන් හේතු වේවායි කියන ප්‍රාර්ථනය කරමින් අපි සමුගන්නවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං